වෙනදා වගේම සුපුරුදු පරිදි අපි සුබ දැසනක් කියලා කියනවානේ જે අපේ ඇල්ෆා ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා Facebook පිටුවත් එක්ක සම්බන්ධ වෙන සියලුම රූපලාවන්‍ය ශිල්පීන්ට ඉතින් අදත් ආවා පාඨමාලාවේ 4 වෙනි කොටස අරගෙන අපේ ප්‍රවීණ සම්බන්ධ විශේෂඥයෙක් ජේ චන්ද්‍රන් එක්ක ඉතින් සතුටුන අපුරාවට අපිත් එක්ක කරන් ඉඳපු ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම මම හිතනවා මේ ලොකු දැනුමක් ලබා ගන්න ඇති කියලා. අද ප්‍රායෝගික කොටස් කිහිපයක් කියන්නේ කරුණු කිහිපයක් එක්ක මේ පාඩම සාකච්ඡා කරනවා. මංජයට ආරාධනා කරනවා පාඩමේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න කියලා. ප්‍රශ්න කිහිපයකුත් අපිට තියෙනවා. අපි ඒක පාඩම අතරතුර විමසලා බලමු. ජේ. ඔව් එහෙනම් සුබෝධ දේශනා දමින්ද අල්පා පායතනෙත් එක්ක බැදී සිටින ඔබ සැමටම ස්තුතියි. ඔව් COVID-19 නිසා ගොඩක් ආසාවී ඉන්න ඕනේ ඒකයි මාස්ක් එක දාගෙන හිටියේ. දැන් මීටර දුර අපි පරතරයක් තියාගන්න නිසා මම මාස්ක් එක ගලවනවා. ඔබට ලේසිත් එක්ක ඔන්න එහෙනම් අයිබෝන් කියමින් වැඩි කාලයක් නාස්ති කරන්නේ නැතුව අපි පාඩමට යන්න. ගොඩාක් ප්‍රශ්න තිබුණා, ගැටලු තිබුණා. ඔබ සැමෝම මේක නරඹනවා කියන එකේ ගොඩක්ම අපි ආඩම්බරයි මේ වගේ දැනුමක් ඔබට ලබා දීම ගැන. අලුත් දැනුමක්, අලුත් ශිල්පයක්, අලුත් තාක්ෂණ වැඩමුළුවක් පවත්වීම ගැන ගොඩක් ඇල්බව ආයතනයටත් සලුන් වර්ල්ඩ් ආයතනයටත් ස්තුති කරන ගම අපි අදත් අපි මෙච්චර කල් කතා කරේ සාමාන්‍යයෙන් තියරිකලි නේද? අපි දැනුමක් ගත්ත දැන් කොහොමද ස්කින් එක වර්ක් කරන්නේ, ස්කින් එකේ ස්ට්‍රක්චර් එක මොකක්ද, ස්කින් එකත් එක්ක අපිට වැඩ කරන්න පුළුවන් කොයි ආකාරයේද, ස්කින් එකත් එක්ක අපි සම්බන්ධ වැඩ කරනකොට සැලකිලිමත් විය යුතු කාරණවල් මොකක්ද ඒ ගැන අපි කතා කරා. ඔන්න එහෙනම් යම් අපි කොච්චර තියරි අපිට තිබුණත් වැඩක් නැහැ. අපි ප්‍රායෝගික මට්ටමින් අසමත් වුණා. ඉතින් ගොඩාක් වෙලාවට ලංකාව වගේ මම දැකලා තියෙන ගොඩාක් සලුන්වල නැත්නම් ගොඩාක් ආයතනවල මුණපාන ගැටලුවක් තමයි කොච්චර තියරිකලි කෝසස් කරලා තිබුණාට සාතික තිබුණාට උසස් තාතික තිබුණාට අර ප්‍රායෝගික මට්ටම දැනුමක් ට්‍රේනින් ගන්නවා අඩුයි. සාමාන්‍යයෙන් මම දැකපු දෙයක් තමයි සාමාන්‍යයෙන් කොස්මෙටික් කියලා. දැන් කොහොමද ප්‍රායෝගික මට්ටමේ කොස්මෙටික් එක යූස් කරනකොට අපිට සිද්ධ වෙන ගැටලු වලට निराකරණය කරගන්න පුළුවන් දැනුමක් කොහෙදද ගන්නට ඕනේ කියන එක. අනිත් එක තමයි ට්‍රීට්මන්ට්. සාරි ට්‍රීට්මන්ට් තෝරගන්නා විදිය. සාමාන්‍ය පාරිභෝගික ක්ලයන්ට් කෙනෙක් අපිට ආපු ගමන් අපි කොයි වගේ ට්‍රීට්මන්ට් එකක්ද අපි කරන්නට ඕනේ. තා වැදගත්. සාමාන්‍යයෙන් අපිට ලක්ෂ ගානක ප්‍රොඩක්ට් තියෙන්නත් පුළුවන්. හොඳ තියරිකලි හොඳ දැනුමක් තියෙන්නට පුළුවන්. හැබැයි ප්‍රායෝගික මට්ටමේ අපි අසමත් නම් අපිට ඒ කස්ටමර්ව අපිට රිටර්න් ගන්නට බෑ. අපිට හොඳ ට්‍රීට්මන්ට් එකක් දෙන්නට බෑ. ඔන්න ඒකට විසඳුමක් වශයෙන් තමයි ඇල්බෝ ආයතනයෙන් මමත් අද සැදී පැහැදී ඉන්නේ ප්‍රායෝගික මට්ටමේ ගැටලු ඔබට විසඳා දෙන්නට. ඉතින් එමනම් තව දුරටත් වෙලාව නාස්ති කරන්න නැතුව අපි යන් ප්‍රායෝගික මට්ටමේ ඔබට මුණ පාන බියුටිෂන් වශයෙන් ඔබට මුණ පාන තියෙන ගැටලු මොනවද? ඒවට අපි කොහොමද ওই ආකාරයට විසඳුමක් දෙන්නේ කියන එක. ඉතින් පොදුවේ මම මාකට් එකේ රිසර්ච් කරා සලුන්ස් වල රිසර්ච් එකක් කරලා මට ආපු ගැටලුවත් එක්ක ඒ කියන්නේ සලුන්ස් වල ආපු ගැටලුවත් එක්ක මම අද විෂය පතේ කතා කරමු කියලා ප්‍රායෝගිකව මම මේ තියරි රියලිස්ටික් කරගෙන එම ආවේ නෑ. අර කස්ටමර්ස් ලාගේ කියන්නේ ක්ලයන්ට් ලාගේ ප්‍රශ්නෙත් එක්ක බියුටිෂියන් ලාට තියෙන ප්‍රශ්නෙත් එක්ක තමයි අද අපි කතා බහට යන්නට යන්නේ. එහෙනම් අපි බලමු. දමින්ද පොඩි සපෝට් එකක් ඕනේ මට. අපි මේ බෝඩ් එක පොඩ්ඩක් අදාගමු. අද ගොඩක් ලියන්නට යන්නේ නෑ. කතාවට තමයි යන්නේ. ගොඩක් ප්‍රැක්ටිකල් නිසා. right. ෆෝන් නම්බර් එක ලියලා තියෙනවා. මේ පොලේ අපි නාස්ති කරන්නේ නැතුව ෆෝන් නම්බරයත් එක්ක ගිහිල්ලා අපි Facebook පිටුවත් එක්ක රැඳී සිටින නිසා Facebook ID එකත් එක්ක තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් බලන්නට ඕනේ දැන් අපි ප්‍රායෝගික මට්ටම කිව්වොත් එහෙම දැන් සලෝන් එකේ අපිට ප්‍රොඩක්ට් ගොඩක් තියෙනවා යන්ත්‍ර සුස්තර තාක්ෂණය ගොඩාක් දේවල් තිබුණාට දැන් සාමාන්‍යයෙන් ෆේෂල් එකක් කරද්දී නැත්නම් ක්ලීන් අප් එකක් කරද්දී මොකක්ද සිද්ධ වෙන්න ඕනේ අපි කොහොමද අරි ට්‍රීට්මන්ට් එක තෝරගන්න ඕනේ කොයි ආකාරයකද අරි රිසල්ට් එක දෙන්න ඕනේ අරි ප්‍රොඩක්ට් එකක් තෝරගන්න ඕනේ කෙසේද කියන එක තමයි අපි අද කතා කරන්නට යන්නේ. ඔව් අපි බැලුවා ගිය සතියවල අපි කරන්න යන ප්‍රැක්ටිකල් වැඩ තුනයි තියෙන ස්කිල්ස් එක සම්බන්ධව ගොඩාක් අපි සලුන්ස් වල ඒ කියන්නේ සාමාන්‍ය සලුන්ස් වල කරන වැඩවල තුනක් වගේ තියෙනවා. අනිත් එක තමයි අධි තාක්ෂණය නැත්නම් තාක්ෂණ වේදයේ යූස් කරන සලුන්ස් වල තියෙන ෆේෂල් ගැනත් අපි කතා කරමු. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ ෆේෂල්ස් ගැන
ෆේෂල් කියන ගත්තොත් නැත්නම් සමට කරන සත්කාරයක් ගැන ගත්තොත් එහෙම ට්‍රීට්මන්ට් එකක් ගැන ගත්තොත් එහෙම අපි ෆේෂල් එක තුනකට කඩාගෙනයි කරන්නේ. එකක් අපි බේසිකලි ක්ලීන් අප් එකක් කරනවා. ඊට පස්සේ අපි තෝරගන්නා දේ තමයි ෆේෂල් කියන්නේ. ඊට පස්සේ අපි තෝරගන්නා දේ තමයි ට්‍රීට්මන්ට්. මේ වගේ තුනකට කඩා ගන්නවා. සාමාන්‍යයෙන් ෆේෂල් ක්ලීන් අප් එකක්, ෆේෂල් එකක්, ට්‍රීට්මන්ට් එකක්. ඉතින් සාමාන්‍යයෙන් දැන් අපිට කස්ටමර් කෙනෙක් ආවොත් නැත්නම් ක්ලයන්ට් කෙනෙක් ආවොත් අපි කොයි ආකාරයේ ට්‍රීට්මන්ට් එකක්ද තෝරගන්නේ? දැන් අපිට ගැටලුවක් මතුවෙනවා මේ ක්ලයන්ට් නැත්නම් පාරිභෝගිකයාට. දැන් එයාගේ තියෙන ප්‍රශ්නෙත් එක්ක අපි මේ කස්ටමර්ට මොන වගේ ට්‍රීට්මන්ට් එකක්ද තෝරගන්න ඕනේ කියන එක. දැන් තියරිකලි අපිට ඒ වගේ ප්‍රශ්න එනවා අඩුයි. තියරිකලි මේවා උගන්වනවා අඩුයි. සාමාන්‍යයෙන් මේක අධ්‍යයනයෙන්මයි අපි ගොඩක් දේවල් ගන්නට ඕනේ. එතකොට ක්ලීන් අප් එකක් කොයි වගේ කස්ටමර් කෙනෙකුටද අපි කරන්නට ඕනේ? ෆේෂල් එකක් කොයි වගේ කස්ටමර් කෙනෙකුටද කරන්න ඕනේ? ට්‍රීට්මන්ට් බේස් කියන්නේ මොකද්ද? ඒකේ අපි බියුටිෂියන්ලා වශයෙන් සැලකෙනම වෙන්න ඕන කරුණු මොකද්ද? ඊට පස්සේ මේ සත්කාර තුනටම අපි මොන වගේ ප්‍රොඩක්ට් එකක්ද භාවිතා කරන එක ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. උද්දම රිසල්ට් එකක් දෙනවන්න. ඉතින් සාමාන්‍යයෙන් ක්ලීන් අප් කිව්වම අපි බලලා තියෙනවා සමේ ස්තරය ගත්තාම අපි ස්තර තුනක් අපි බැලුවා. එපිඩර්මිස්, ඩර්මිස්, හයිපෝඩර්මිස් කියලා අපි බැලුවා. ඊයේ සති තුනේම මේක කතා කරා. ඒක නිසා මම කතා කරන්නට යන්නේ නැහැ. හැබැයි ඒකත් එක්ක සම්බන්ධව යන නිසා මම පොඩි මේකක් විතරක් දෙනවා. ඒ කියන්නේ ඒක ගැන එක්ස්ප්ලেইন කරන්න මේකත් එක්ක කොහොම සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් අපි ක්ලීන් අප් කිව්වොත් උදස්තරයට විතරයි කරන්නේ. වැඩි යමක් කරන්නේ නැහැ ස්කින් එකට. ක්ලීන් එකක් තමයි කරන්නේ. ඒ කියන්නේ ක්ලීන් කරලා අප් කරනවට තමයි ක්ලීන් අප් කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය බේසික්. ඒ කියන්නේ පොදුවේ අපි ගත්තම මේ ෆේෂල් එකට යන්න කලිනුයි ට්‍රීට්මන්ට් එකට යන්න කලින් අපි කරන ඒ කියන්නේ බේසික් මුල්ම අපි කරන සත්කාරයට තමයි කියන්නේ ක්ලීන් අප් එකක් කියලා. සෝරි. එතකොට ක්ලීන් අප් එකෙන් අපිට ලොකු දෙයක් කරන්නට බෑ ස්කින් එකේ. සාමාන්‍යයෙන් ගත්තොත් white heads, black heads ඒ වගේ නැත්නම් තෙල් චුට්ටක් පාලනය කරගෙන මූණට කරන බේසික් ට්‍රීට්මන්ට් එක විතරයි අපිට කරන්නට පුළුවන් ක්ලීන් අප් එකේ. දැන් ෆේෂල් එකේ ගියොත් එහෙම ෆේෂල් සත්කාරයකට ගියොත් එහෙම සාමාන්‍යයෙන් අපිට වැඩි යමක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි දිගු කාලීන, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාසයකට නැත්නම් දවස් 10කට 15කට වගේ කරන සත්කාරයට තමයි අපි කිව්වේ ෆේෂල් එකක් කියලා. ඉතින් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ අපිට මොකක් හරි ප්‍රශ්නයක් තිබොත් සාමාන්‍යයෙන් පිම්පල් එකක් නැත්නම් පිග්මන්ටේෂන් එකක් ඒ වගේ දේවල් තිබුණොත් නැත්නම් මොකක් හරි ඩාර්ක් සර්කල් එකක්, ඩබල් චින් එකක් වෙන්න පුළුවන්, පපි අයිස් එකක් වෙන්න පුළුවන්, බ්ලෝටින් එකක් වෙන්න පුළුවන්, වෝටර් රිටෙන්ෂන් එකක් වෙන්න පුළුවන්, රින්කල් වෙන්න පුළුවන්, ෆයින් ලයින්ස් වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න වලට කරන සත්කාරයට තමයි අපි කියන්නේ ට්‍රීට්මන්ට්ස් කියලා. එතකොට ෆේෂල් එකයි ක්ලීන් අප් එකයි අපි උඩ ස්තරයට කරාට ට්‍රීට්මන්ට් වගේ එකක් කරද්දී අපි එක්තරා මට්ටමක ස්කින් එකට කාවක් ගන්න ඕනේ ප්‍රොඩක්ට් එක. එතකොට තෝරා ගන්න විදිය තමයි ගැටලු තියෙන බියුටිෂියන්ලා වශයෙන් අපිට කොයි වගේ ප්‍රොඩක්ට් එකක්ද යූස් කරන්න ඕනේ, මොන වගේ එකක්ද යූස් කරන්න ඕනේ කියලා. ඉතින් අපි මේ සත්කාර තුනම ගන්නට ගියාම ඉතින් බේසිකලි බියුටිෂියන් කෙනෙක් වශයෙන් දැන් කස්ටමර් කෙනෙක් අපේ සලූන් එකට ආවම අපි සැලකිලිමත් විය යුත්තේ මොකක්ද? ඉතින් සාමාන්‍යයෙන් අපි සෙක්ෂුවල් ට්‍රීට්මන්ට් කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කාරණා රාශියක් තියෙනවා. ඒ වගේමයි සමට අපි සත්කාර කරනකොට අපි සැලකිලිමත් වෙන්න විය යුතු කාරණා බොහොමයි. එතකොට අපි ගත්තොත් එහෙම දැන් සාමාන්‍යයෙන් සමකට දැන් කස්ටමර් කෙනෙක් ආවොත් එහෙම මොකක් හරි සත්කාරයකට නැත්නම් ප්‍රොබ්ලම් එකක් කියන්නේ ප්‍රශ්නයක් විසඳා ගන්නට අපි සැලකිලිමත් විය යුතු කාරණා මොකද්ද? කොයි විදියටද ක්ලයන්ට්ව අපි අරිමකට අරන් යන්නේ? අපි කොහොමද ඒ සත්කාරය කරන්නේ? ඒ ක්ලයන්ට් ඕන රිසල්ට් එක දෙන්නේ කියන එක අපි බලමු. එතකොට සත්කාරය කරන්න ඉස්සෙල්ලා අපි වැදගත්ම දේ තමයි ක්ලයන්ට්ගේ සම ස්කින් එක දැනට තියෙන තත්ත්වය බලා ගන්නට ඕනේ. අනිත් එක තමයි ස්කින් ටයිප් එක බලා ගන්නට ඕනේ ප්‍රොඩක්ට් එක චූස් කරන්නේ ඉස්සෙල්ලා. right? ඊට පස්සේ අපි කොස්මෙටික් එක තෝරා ගන්න ඕනේ. මේ ස්කින් එකට අවශ්‍ය කොස්මෙටික් එක තෝරා ගන්න ඕනේ. වැරදි කොස්මෙටික් එකක් තෝරාගත්තොත් වැරදි රිසල්ට් එකක් තමයි අපිට
අපිට දෙන්න වෙන්නේ. ඊට පස්සේ අපි භාවිතා කරන tools. ඒ කියන්නේ අපි යම් කිසි තාක්ෂණ වේදයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ එක්ස්ට්‍රැක්ටර් සාමාන්‍ය පොඩි tools උනක් කමන්න. ඒක කොයි ආකාරයකද අපි භාවිතා කරන්න යන්නේ, මෙයාට භාවිතා කරනවද නැද්ද කියන එක අපි දැනගන්න සිටින්න ඕනේ. අනිත් එක tool එක ඊට පස්සේ cosmetic skin type tools. අනිත් එක procedure. procedure කියන්නේ කොයි විදිහේ facial එකක්ද අපි කරන්න යන්නේ කියන එක. කියන්නේ facial type එක නැත්නම් treatment type එක. මේ අතරම සාමාන්‍ය මට්ටමේ අපි ඔළුවට ගන්න නේද? ඉතින් සාමාන්‍ය treatment එකට කලින් කොයි වගේ treatment එකක්ද කරන්න යන්නේ? client skin type එක මොකක්ද? මොන වගේ cosmetic එකක්ද පාවිච්චි කරන්නේ? මොන වගේ tools ද අපි පාවිච්චි කරන්නේ කියන එක. දැන් සාමාන්‍යයෙන් අපි උදාහරණයකට ගමු. pimple ඇදිච්ච කෙනෙක්. pimple ගැන අපි පස්සේ කතා කරමු. ලොකු සබ්ජෙක්ට් එකක්. pimple client කෙනෙක් ආවා. ඉතින් pimple client කෙනෙක් ආවම pimple ඇදිච්ච ඔක්කොටම ඒ කියන්නේ සේරෝටම අපි එක විදිහේ ට්‍රීට්මන්ට් එකක් කරන්නේ නැහැ. විවිධාකාර pimple එක ගත්තොත් එහෙම වර්ග 8ක් තියෙනවා pimple එක. right? ඉතින් මේ හැමෝටම එක විදිහේ සත්කාරයක් ට්‍රීට්මන්ට් එකක් අපි කරන්නේ නැහැ. ඉතින් pimple එකේ වර්ග අනුව තමයි අපි ට්‍රීට්මන්ට් එක තෝරගන්න ඕනේ. එතකොට pimple එක ආපු කෙනෙක් එන්නට පුළුවන් ප්‍රතිකාරයක් අරගෙන. ඒ කියන්නේ මෙඩිකල් ප්‍රොසීජර්. ඒ කියන්නේ ආලේපනයක් මොකක් හරි ක්‍රීම් එකක් යූස් කරපු කෙනෙක් එන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් ට්‍රීට්මන්ට්ස් කරලා ගොඩාක් දේවල් ආලේපනය කරලා සලූන් එකට එන්න පුළුවන් සත්කාරයක් කරගන්නට. ඊට පස්සේ ෆ්‍රෙෂ් කෙනෙක් එන්න පුළුවන්. ඒ කියන්නේ පිම්පල් එක. ඒ කියන්නේ ෆස්ට් ටයිම් එන්න පුළුවන් පිම්පල් එක ඇදිච්ච කෙනෙක් එන්නට පුළුවන්. අනිත් එක තමයි එයා ගෙදරදීම. ඒ කියන්නේ ඕම් ට්‍රීට්මන්ට් කරන. දැන් පිම්පල් ඇදලා ගොඩක් කට්ටිය දැන් ගොඩාක් ස්වාභාවික දේවල් පාවිච්චි කරනවා. ලෙමන් ජූස් නැත්නම් කඩල පිටි නැත්නම් ඒ වගේ විවිධාකාර දේවල් ආලේපනය කරගෙන මූණ නරක් කරගෙන යන කට්ටියත් ඉන්නවා. ඉතින් ඒ වගේ කස්ටමර් එන්නට පුළුවන් උඹලට. ඉතින් මේ තුන් දෙනාටම එකම විදිහේ ට්‍රීට්මන්ට් එකක් කරනවද? උත්තරේ නැහැ. එතකොට දැන් සාමාන්‍යයෙන් මෙඩිකල් ප්‍රොසීජර් එකක් ගත්ත එක්කෙනෙක් නම් සාමාන්‍යයෙන් ගොඩාක් ආලේපනය කරලා තිබ්බ කෙනෙක් නම් දැන් ගොඩාක් එක්ස්ෆෝලියේට් කියන්නේ පීල් ඔෆ් එකක්. ඒ කියන්නේ සමේ උදස්තරයේ සාමාන්‍යයෙන් පීල් වෙලා තියෙන්නට පුළුවන්. ඒ වගේ තිබ්බම අපි ස්ක්‍රබ් භාවිතය අඩු කරගන්නට ඕනේ. ඒ කියන්නේ ස්ක්‍රබ් එක ගොඩාක් වෙලා තියාගන්නට ඉන්නට හොඳ නැහැ. ස්ක්‍රබ් එක පොඩි මයිල්ඩ් එකක්. ඒ කියන්නේ මේ වගේ කියන්නේ පිම්පල් වගේ තියෙන කෙනෙකුට භාවිතා කරන්න ඕන ස්ක්‍රබ් එක නම් ගොඩාක් දුරට අපි ඒකට කියනවා ගොමාජ් කියලා. ගොමාජ් වගේ ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්නට ඕනේ. ඒ කියන්නේ දැන් මොකකින් ගන්නවා නම් ඔබලා ගොමාජ් කිව්වොත් ගොඩක් අර ක්ලේ බේස් එක වගේ තියෙන ස්ක්‍රබ් එකක් තමයි. ඒක අපි අර තෙරපීමක් කරන මගින් අපි අයින් කරන්න පුළුවන්. ගාලා විනාඩි 8ක් විතර තියාගෙන ඉන්නට ඕනේ. ඉතින් මේ වගේ ගොමාජ්ජක් වගේ එකක් ඇප්ලයි කරගන්නට ඕනේ. එහෙම නැත්නම් අපි ග්‍රැනුවල්ස් කියනවා. ග්‍රැනුවල්ස් කියන්නේ අර ස්ක්‍රබ් වල චූටි එන වගේ දේවල් තියෙනවා. පොඩි බෝල වගේ තියෙනවා. ඒකේ අර මයික්‍රෝ ස්ක්‍රබ් එක තමයි පාවිච්චි කරන්න. ගොඩාක් අර සයිස් එකෙන් ලොකු ග්‍රැනුවල්ස් ගන්නට හොඳ නැහැ. පිම්පල් එකක් තියෙන කෙනෙකුට. සාමාන්‍යයෙන් එහෙම ගත්තොත්. එතකොට අපේ ඩැමේජ් කරගන්නට පුළුවන් ස්කින් එක. ඉතින් ඔබ පිම්පල් තියෙන ස්කින් එකට ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් ගොඩාක් ලෙමන් ලයිම් වගේ දේවල් එක දිගට පාවිච්චි කරන්නට එපා. එතකොට ක්ලයන්ට් ස්කින් එකට, කියන්නේ කස්ටමර්ගේ ස්කින් එකට හානියක් වෙන්න පුළුවන්. දිගින් දිගට ලෙමන් නැත්නම් ලයිම් එකක් වගේ දාගෙන ඉන්නකොට ගොඩාක් ක්ලයන්ට්ගේ තෙල් නිපදවන ස්වභාවය වැඩි වෙන්නට පුළුවන්. නැත්නම් බියලි ගතියක් ගන්නට පුළුවන්. එම නිසා දැන් ට්‍රීට්මන්ට් එකට ආපු ක්ලයන්ට් ඔබට තෝරගන්න පුළුවන් ක්ලෙන්සර් එකේ වර්ගය එක්කෝ සෝපි කිව්වට සෝප් ෆෝම් එකක් නෙවෙයි. සෝපි කියන්නේ ගොඩාක් පෙනෙන්න පුළුවන් වගේ මූස් එකක් වගේ ඒ වගේ එකක් ගන්න පුළුවන්. නැත්නම් ජෙල් ටයිප් එකක් ගන්න. ගොඩාක් දුරට පිම්පල් එකක් ආපු කෙනෙකුට ජෙල් ටයිප් එකක් ගත්තොත් ගොඩාක් දුරට හොඳ රිසල්ට් එකක් දෙන්න පුළුවන්. දැන් භාවිතා කරනවට වඩා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඕට බේස් එකක්. ඕට බේස් ඒ කියන්නේ වතුර වගේ තියෙන
ක්ලෙන්සර් ගන්න නැත්නම් ෆේස් වොෂ් එකක් ගන්නට පුළුවන්. භාවිතාවට ගන්න හොඳම නැති ප්‍රොඩක්ට් එකක් තමයි ක්‍රීම් බේස් ක්ලෙන්සර් එක. දැන් ඔයාලා ක්‍රීම් බේස් ක්ලෙන්සර් එක පාවිච්චි කරොත් එන පිම්පල් තියෙන කෙනෙකුට ගොඩාක් වෙලාවට පිම්පල් එක වැඩි වෙන්නට පුළුවන්. පෝසස් બ્લોක් වෙන්නට පුළුවන්. පිම්පල් එක ඇදෙන ප්‍රමාණය වැඩි වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ ක්ලෙන්සර් එකකින් ගන්න ක්ලෙන්සර් එක මේ වගේ සෝපි නැත්නම් ජෙල් බේස් නැත්නම් වෝටර් බේස් ක්ලෙන්සර් එකක් විය යුතුයි. ස්ක්‍රබ් එකක් ගන්න පුළුවන් තරම් ගොමච් බේස් එකක් ගන්න බලන්න පිම්පල් එකක් වගේ ට්‍රීට්මන්ට් එකක් ආවොත් නැත්නම් මයික්‍රෝ ග්‍රැනුවල්ස් ඒ කියන්නේ චූටි ඉතා සියුම් ග්‍රැනුවල්ස් තියෙන ස්ක්‍රබ් එකක් භාවිත කරනවා නම් තා සුදුසුයි. ඉතින් ඒ දෙක වගේ මේ මම උදාහරණ කරගත්ත පිම්පල්ස් කියන එක. ඒ කියන්නේ බහුලවම ඔබට සලූන් එකට එන කස්ටමර් කෙනෙක් ගොඩාක් එන්නේ මේ කාලේ පිම්පල් එක. නැත්නම් ඔයිල් බේස් එකත් එක්ක. ඉතින් ගොඩාක් සියුම් ක්ලෙන්සර් එකක් සියුම් මයික්‍රෝ ග්‍රැනුවල්ස් තමයි අපි ගන්නට ඕනේ. ඊට පස්සේ දැන් අපි කියොත් දැන් ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න යද්දී පිම්පල් එක ගන්න නැත්නම් ඕනම ස්කින් එකට ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න දැන් අපි ගොඩක් සීරම්ස් පාවිච්චි කරනවා. නැත්නම් ගොඩක් ක්‍රීම්ස් මසාජ් ක්‍රීම්ස් එහෙම වගේ පාවිච්චි කරනවා. මම ගොඩක් ටෙක්නිකල් ටර්ම් කතා කරන්නේ ඇයි දන්නවද? දැන් ගොඩාක් වෙලාවට දැන් අපිට ප්‍රශ්නක් එන්නට පුළුවන්. ඒ කියන්නේ අපි හරියට ෆේෂියල් එකක් කරලා නිවැරදි ෆේෂියල් එකක් කරලා ගණන් වැඩිම කොස්මෙටික් පාවිච්චි කළා. ඇයි අපිට මේ රිසල්ට් එක එන්නේ නැත්තේ? සමහරවිට අපි කරාට පස්සේ තිබුණටත් වඩා මූණ අවුල් යන්නට තියෙන ප්‍රවණතාවයක් වැඩි. ඒ අපේ අර ටෙක්නිකල් ටර්ම් එක හරියට කරපො නැති නිසා. අනිත් එක කවදාවත් පිම්පල් තියෙන මූණකට කියන්නේ ගෙඩි වගේ තියෙන මූණකට නැත්නම් ඔයිල් පිරිච්ච මූණකට මසාජ් කරන්නට යන්න එපා. කවදාවත් පිම්පල් එකක් තියෙන්නට පුළුවන්, දෙකක් තියෙන්නට පුළුවන්, නැත්නම් බහුලව තියෙන්නට පුළුවන්, ගොඩාක් තියෙන්නට පුළුවන්. පිම්පල් තියෙන ස්කින් එකට කවදාවත් මසාජ් එකක් කරන්නටම යන්නට එපා. කොච්චර ඒ ප්‍රොඩක්ට් එකත් එක්ක සීරම් එක ආවොත් නැත්නම් ක්‍රීම් එක ආවොත් මොකක් ආවොත් ඒ ප්‍රොඩක්ට් රේන්ජ් එකත් එක්ක ආවට ඒ මූණට මසාජ් කරන එකෙන් වලකින්න. මසාජ් කරොත් එහෙම ඔබට ගොඩාක් දුරට පිම්පල් එක ඇති වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ මන්ද දැන් ඔයා සම්පාදනයක් කරනකොට ඔබ තෙල් ග්‍රන්ථයේ උත්තේජනයක් කරනවා නේද? අද කරන මසාජ්යක් කරනකොට පොඩි තදවීමක් ඇති වෙනවා සම ඇතුළට. ඉතින් ප්‍රොඩක්ට් එකක් අපි සම ඇතුළට කාවත් දෙනකොට මසාජ් කරන්නටම ඕනේ ගොඩාක් දුරට. ඉතින් ගොඩාක් මයිල් සීරම් එකක් වගේ ආවනම් ගොඩාක් දුරට මසාජ් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. සීරම්ස් අවශෝෂණය වෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඒක නිසා මසාජ් කරන්නට යන්න එපා. කොච්චර මසාජින් ගැන ඉගෙන ගන්න තිබ්බොත් මසාජ් කරේෙන් වලකින්න. සාමාන්‍යයෙන් පිම්පල් තියෙන මූණකට මසාජ් ක්‍රීමෙන් වලකින්න. මසාජ් කරොත් එම ඔය තෙල් ග්‍රන්ථය ගොඩාක් දුරට ඒකේ උත්තේජනයක් වුණාම තෙල් ග්‍රන්ථයට ඔබ උත්තේජනයක් දුන්නාට පස්සේ තෙල් නිපදවන ප්‍රමාණය වැඩි වෙලා ඔබට පිම්පල් එන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඉතින් අපි ක්ලෙන්සර් එකක් අපි තෝරා ගන්නකොට සෝපි නැත්නම් ජෙල් නැත්නම් වෝටර් බේස් එකක් වගේ තෝරා ගන්නට ඕනේ. අනිත් එක අපි ස්ක්‍රබ් එකක් යූස් කරොත් එහෙම ගොමාජයක් වගේ නැත්නම් මයික්‍රෝ ග්‍රැනුවල්ස් වගේ එකක් තෝරා ගන්නට ඕනේ. ඊට පස්සේ පිම්පල් තියෙන මූණකට ගොඩාක් අපි මසාජ් කරන්නට යන්නට හොඳ නැහැ. ඊට පස්සේ අපි ගියොත් එහෙම පැක් එකක් වගේ නැත්නම් මාස්ක් එකක් වගේ එකකට ගියොත් එහෙම ක්‍රීම් බේස් මාස්ක් දාන්නම එපා. අපි ප්‍රොඩක්ට් එකක් නැත්නම් අපි ආදර්ශ අපි තව ඒ කියන්නේ ඒ බ්‍රෑන්ඩ් එක නැතුව සමහරවිට අපි දාන්නත් එක්ක දැන් වෙනින් ප්‍රොඩක්ට් එක මම දැකලා තියෙන සමහර සලූන්ස් වල දාන. ඉතින් ඒව ක්‍රීමෙන් වලකින්න ඒ පිම්පල් එක ආපු එක්කෙනෙකුට ගොඩාක් දුරට මඩ් බේස් නැත්නම් ක්ලේ බේස් ඒ වගේ පැක් එකක් තෝරගන්න. කවදාවත් පිම්පල් ට්‍රීට්මන්ට් එකක් වරදින්නේ නැහැ. පිම්පල් ට්‍රීට්මන්ට් එක වරදිනවා නම් වරදින්න තියෙන්නේ ක්‍රීම් බේස් ක්ලෙන්සර් එකක් නැත්නම් ෆේස් වොෂ් එකක් පාවිච්චි කිරීමෙන් නැත්නම් ලෙමන් ෆේස් වොෂ් එකක් ගොඩාක් දුරට ලෙමන් වගේ අර ගොඩාක් අර මම දන්නවා මාකට් එකේ ගොඩාක් දේවල් තියෙනවා. අර දාපු ගමන් වියලි ස්වභාවයක් ගන්නවා. ඒ කියන්නේ ක්ලෙන්සර් නැත්නම් ෆේස් වොෂ් එකක් දාපු ගමන් වියලි ස්වභාවයක් ගන්නවා. වියලි ස්වභාවයක් ගත්තට පස්සේ ඒ වෙලාවට අමුතු අපිට පෙනුමක් එනවා. ලස්සනයි. හොඳයි. ඒ කියන්නේ තෙල් පොඩ්ඩක්වත් නැහැ. ගොඩක් තෙල් තිබෙත් කෙනෙකුට ගොඩක් තෙල් නැහැ. ඒකවල වියලි ස්වභාවයක් ගන්නවා. හැබැයි සත්‍යයක් ගියාට පස්සේ ඒ රිසල්ට් එක ආපස්සට ඇරිලා ඔයිලි ගතිය වැඩි වෙන්නට පුළුවන්. ඒ නිරන්තරයෙන්ම ටෙක්නිකල් ටර්ම් එක අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න ඉස්සෙල්ලා. නැත්නම්
ඒ රිසල්ට් එක අනිත් පැත්තට තමයි එන්නේ. ඉතින් ඒක නිසා ඒ කියන්නේ වැඩිම වියලි ස්වභාවයක් ගන්න ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න එපා. ඔබේ ස්කින් එක වයසට යන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඉතින් ඔබට දැන් රෆ්ලි අයිඩියා එකක් එන්නට ඇති පිම්පල් සාමාන්‍ය ට්‍රීට්මන්ට් එකක් යද්දී පිම්පල් එකක් වගේ ට්‍රීට්මන්ට් එකක් තියෙනකොට කරනකොට මොන වගේ ප්‍රොඩක්ට් එකක්ද පාවිච්චි කරන්න ඕනේ ටෙක්නිකල් ටර්ම් එක මොකද්ද පොඩි මම තව එකක් කියන්නම් ටූල් එක පාවිච්චි කරනකොට ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ පොඩි ප්‍රශ්නක් තියෙනවා කියලා දමින්ද මට කියමින් සිටිනවා ඒ නිසා අපි ප්‍රශ්නෙට ගිහිල්ලා අපි එකතු වෙමු ලයිව්ත් එක්ක ප්‍රශ්න ඊකට යොමුන තිබුණා. ගිය සතියේ මම හිතන්නේ වැඩිපුර දෙනෙක් අහපු ප්‍රශ්නේ අපි මේ කෝල් කරලා අපිට ඇහුවා. කමාන්ඩෝ දෙනෙක් ගැන කෙනෙක් අහලා තිබුණා. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න. ඊට අමතරව ගැලවනික් මැෂින් එක යූස් කරන විදිය පොඩ්ඩක් ප්‍රැක්ටිකල් එක පොඩ්ඩක් ප්‍රැක්ටිකල් කරන්න බෑ අපිට. කොහොමද කරන්නේ කියලා සරලව විස්තර කරලා දෙන්න. ඔව්. බොහොම ස්තුතියි දමින්ද. ඉතින් ඒ ප්‍රශ්න දෙකම ඉතා වැදගත් ප්‍රශ්න දෙකක්. ගොඩක් අය මෙහෙම ඔය ප්‍රශ්නේ අසා තිබුණා. ගැලවනික් මැෂින් එක කොහොමද පාවිච්චි කරන්නේ? තාක්ෂණය මොකද්ද? මොන වගේ ජෙල් එකක්ද පාවිච්චි කර යුත්තේ? ඒ මැෂින් එක හැන්ඩල් කරන්න පුළුවන්. දැන් බොහෝ දෙනේ ගැලවනික් මැෂින් එක පාවිච්චි කරනවා. හැබැයි ඒකේ තාක්ෂණය තාම කාටවත් දන්නේ නැහැ. ඒක අසුරවන්න ඕන විදියක් දන්නේ නැහැ. ඒකට භාවිතා කරන්න ඕන ප්‍රොඩක්ට් එක මොකද්ද කියන එක දන්නේ නැහැ. ඉතින් ඒකත් අපි සරලවම බලමු. ඉතින් කමඩෝජෙනික් නේද තමයි. කමඩෝජෙනික් කියන්නේ සාමාන්‍ය මම ඒකයි කතා කරන්නේ ඒක ලොකු ඇඩ්වාන්ස් සබ්ජෙක්ට් එකක් අපි කතා කරමු. දැන් පිම්පල් එකක් ඇති වෙන්නේ ඉස්සෙල්ලා බවුලොම්ම ඔක්කොටම ඇති වෙන දෙයක් තමයි මේ white head නැත්නම් black heads කියලා අපි කියනවා. නේද? සරලවකට ඕන කෙනෙක් කියන මගේ මුනේ බවුලෝ කියන්න පුළුවන් white heads නැත්නම් මට පේන්නේ නැතු වෙන්න white heads නැත්නම් black heads කියන්න පුළුවන්. මොකක්ද මේ white heads නැත්නම් black heads කියන්නේ? කොහොමද මේ ඇති වෙන්නේ? මේ අපේ සෙබැසියස් ග්ලෑන්ඩ් එකේ. ඒ කියන්නේ ඔයිල් ග්ලෑන්ඩ් එකේ ඔයිල් එක නිපද වීමෙන් අපිට උඩ ස්තරයට එනවා. නේ ඔයිල් එක නිපද වෙලා උඩ ස්තරයට එනවා. දැන් කොහොමද ඔයිල් එක ප්‍රොසීඩ් වෙලා එනවා. එතකොට ඔබගේ පෝස් එකේ කියන්නේ සිදුර යම්කිසි ආකාරයක ඒ කියන්නේ මැරිච්ච සෛල වලින් නැත්නම් ඩ්‍රයි ස්කින් වලින් මේ සිදුර වෙයිලා තිබ්බම මේ ඔයිල් එකට එන්න තියෙන ප්‍රවණතාවය නැහැ. ප්‍රවණතාවයක් නැහැ. එතකොට මෙතන සමේ උඩ කොටසේ බ්ලොකේජ් එකක් වෙලා ඉස්සලාම ඇති වෙන්නේ මේ white head කියන දේ. හරි ඔබට බලන්න white head කියන එක මතුවෙන සුදුවට මතුවෙනවා. ටික කාලයක් ඔබ ඒ white head එක අරගන්න නැතුව නැත්නම් ට්‍රීට්මන්ට් එකක් කරලා අරගන්න නැතුව නැත්නම් ඔබම මොකක් හරි ස්ක්‍රබ් එකක් හරි ආලේපනයක් කරලා අයින් කරන්නේ නැත්නම් මේ කාලයක් තිස්සේ මේ තියෙන white head එක black head වලට පරිවර්තනය වෙනවා. ඕකේ? ඉතින් මේ දෙකටම කියන විද්‍යාත්මක නමක් තමයි කොමඩෝ. ඕකේ? කොමඩෝ. එතකොට අපි විද්‍යාත්මක නමින් කිව්වොත් එම තවත් විස්තර කරලා බලුවොත් එම අපි white head දෙකට close කොමඩෝන් black head දෙකට open කොමඩෝන් කියන නමින් අඳුන්වනවා. ඉතින් මොකද්ද මේ කොමඩෝජෙනික් කියන්නේ? එතකොට ගොඩාක් අයගේ ඔයිලි ෆේස් වල තමයි මේ කොමඩෝන් කියන ප්‍රවණතාවය කියන්නේ white heads නැත්නම් black heads වගේ දේවල් ගොඩාක් දුරට තියෙන්නේ. ඉතින් ඒ වගේ ස්කින් එකට ප්‍රොඩක්ට් එකක් අපි ආලේපනය කරොත් එහෙම අපිට හරි අමාරුයි ප්‍රොඩක්ට් එකක් ඇතුළට යවා ගන්නට. එතකොට සාමාන්‍ය මාකට් එකේ තියෙන ප්‍රොඩක්ට් එකක් අපි දාන්න යනකොට ඒ ප්‍රොඩක්ට් එක කියන්නේ පිම්පල් එකක් තියෙන කෙනෙකුට ගොඩක් ආලේපන කරන්න බෑ. ඉතින් ඒවා ඇතුළට අවශෝෂණය කරගන්නෙත් නෑ. අනිත් එක ඒක සිදුරට ඉරවෙමින් තවත් පිම්පල් එක වැඩි කරන්න පුළුවන් හැකියාවක් සමහර ක්‍රීම්ස් වලට තියෙනවා. එතකොට තමයි මේ මෙතන පිම්පල් කට්ටියට තමයි වැදගත් වෙන්නේ මේ කොමඩෝජෙනික් කියන වාක්‍යය. ඉතින් මේ කොමඩෝජෙනික් කියන්නේ සම කොච්චර ඉර වෙලා තිබ්බොත් ඒ සමයකට කවද්දගෙන එයා කරන්න පුළුවන් ක්‍රියාවලිය ඒ කියන්නේ ඉතා සියුම් මොලිකියුල තියෙන. ඒ කියන්නේ සමයකට ඉතා දක්ෂ ගොඩාක් කාවදින්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මේ කොමඩෝජෙනික් ප්‍රොඩක්ට් කියන්නේ. හරිද තමින්ද? දැන් තේරෙලා ඇති මම හිතන්නේ
මොකද්ද මේ කොමඩෝජෙනික් ඇයි දාන්නේ මොන වගේ ස්කින් එකකටද කොමඩෝජෙනික් ප්‍රොඩක්ට් කියන්නේ ගොඩක්ම ඔයිලි ස්කින් නැත්නම් පිම්පල් තියෙන ස්කින් එකට දාන ආලේපනයට තමයි කොමඩෝජෙනික් කියන්නේ ඔක්කොටම කියන්නේ නෑ ඒ තාක්ෂණය කියන්නේ සමහර තාක්ෂණය භාවිත කරලා මේ කොමඩෝජෙනික් කියලා නමක් දාලා තිබ්බොත් ඒ ආලේපනය ගොඩාක් ඉක්මනට වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ ප්‍රොඩක්ට් තමයි පිම්පල් නැත්නම් ඔයිලි ස්කින් එකට වැඩක් කරන්න පුළුවන් ප්‍රොඩක්ට්ස්. අනිත් ප්‍රොඩක්ට්ස් එහෙම ගොඩාක් දුරට කාවත් ගන්න හරි අමාරු. ඒකයි සඳහන් කරලා ඉන්නේ මේ කොමඩෝජෙනික් ප්‍රොඩක්ට් කියලා. ඉතින් අපි ගල්වැනික් මැෂින් එකට ගියොත් එහෙම එදා අපි ගොඩාක් දුරට කතා කරා ගල්වැනික් මැෂින් එකේ එන තාක්ෂණ ඉලෙක්ට්‍රෝ අයන් එකක් තමයි එන්නේ ගල්වැනික් මැෂින් එකේ. ඉතින් ගොඩාක් වෙලාවට මේ ගල්වැනික් මැෂින් එකක් නැත්නම් මැෂින් එකක් නැත්නම් තාක්ෂණයක් භාවිත කරද්දී අපි ගොඩාක් දුරට සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රී ට්‍රීට්මන්ට් ඊට පස්සේ ප්‍රිකෝෂන්ස් ඒ වගේ කියන්නේ ඉස්සල්ලාම සුදුසු අය මොකද්ද මේ වගේ තාක්ෂණයක් යූස් කරනවා නම් මොන වගේ කස්ටමර් කෙනෙකුටද අපිට භාවිත කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ට්‍රීට්මන්ට් එකක් කරන්න ඉස්සලා ප්‍රිපරේෂන් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ වගේ ට්‍රීට්මන්ට් එකක් ඔය ආවට ගියාට කරන්නට බෑ. ඒකට අපි යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තුලින් තමයි අපි කරන්නට ඕනේ. ඉතින් ඒ ක්‍රමවේදය ගැන එහෙම කතා කරන්න බෑ. ඒ කියන්නේ කතා කරොත් එහෙම දවස් ගානක් අපිට කතා කරන්නට ඕනේ. මම ලේසියෙන් කියන්නම් ගල්වැනික් මැෂින් එකට කිසිම ආලේපනයක් කරන්න එපා. ඒ කියන්නේ ඇලෝවෙරා ජෙල් එකම ආලේපනය කරන්න එපා. කිසිම ක්‍රීම් එකක් ආලේපනය කරන්න එපා. ඒකෙන් කිසිම ඵලයක් එන්නේ නැහැ කස්ටමර්ට. නැත්නම් ඔයාලට කිසිම ඵලයක් කියන්නේ රිසල්ට් එකක් දෙන්නට බෑ. හරි අමාරුයි. බොරු වැඩක් කරන්නේ අපි ගල්වැනික් මැෂින් එකට ඇලෝවෙරා ජෙල් එකක් හරි කිසිම ආලේපනයක් ඇප්ලයි කරන එක. ඒකට වෙනම එනවා ගල්වැනික් ජෙල් කියන එක. රයිට්? ඒ ගල්වැනික් ජෙල් එක විතරයි ඔබට ඒ තාක්ෂණය ඇතුළටම කිදා බස්සන්නට පුළුවන් තාක්ෂණයක් බිය වෙන්නට පුළුවන්. ඒ කියන්නේ මේ ගල්වැනික් මැෂින් එකේ එන කරන්ට් එක, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝ අයන් එක සම ඇතුළට කාවත් ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ මේ ගල්වැනික් ජෙල් එකට විතරයි. එලවෙලා ජෙල් එකකට බෑ. වෙන කිසිම ක්‍රීම් එකකට බෑ. ඒක නිසා ආදේශයක් විදියට කිසිම ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න එපා ගල්වැනික් මැෂින් එක. අනිත් එක තමයි ගල්වැනික් මැෂින් එකේ ඔබ පිම්පල් තියෙන ස්කින් එකට භාවිත කරන්නට එපා. ගොඩක් මේ ඩැමේජ් එක, ඒ කියන්නේ ස්කාර්ස් ඒ වගේ දේවල් ඩැමේජ් තුවාල තියෙන ස්කින් වලට භාවිත කරන්නට එපා. විතර දෙවේලේ අවුරස්නේ වැඩ කරන කෙනෙක් නැත්නම් එලිමාන්නේ ඉන්න කෙනෙකුට වැඩ කරන කෙනෙකුට කෙලින්ම මේ ගල්වැනික් මැෂින් එක යූස් කරන්නට එපා. ඒ වගේ දේවල් සැලකිලිමත් වෙන්න ඕනේ. අනිත් එක තමයි ගොඩක්ම ඒ කියන්නේ යකඩ දත්තේ මොකක් හරි දත්වල මොකක් හරි සර්ජරියක් කරලා තියෙනවා නම් යකඩයක් නැත්නම් කම්බියක් එහෙම සෙට් කරලා තියෙනවා නම් ඒ වගේ කෙනෙකුට මේ ගල්වැනික් ට්‍රීට්මන්ට් එක යූස් කරන්නට එපා. අනිත් එක ගොඩක් සංවේදී ස්කින් වලට ඒ කියන්නේ සෙන්සිටිව් ස්කින් එකට ගොඩාක් මේක යූස් කරන්නට එපා. පිම්පල් එක තියෙන කෙනෙකුට මේ පිම්පල් එක උඩින් රන් කරන්නත් එපා. අනිත් එක තමයි ගොඩක් තුවාල මොකක් හරි ස්ක්‍රබ් ඩක් කරලා නැත්නම් එක්ස්ෆෝලියේට් කරලා ඒ කියන්නේ සැලිසිලික් ඇසිඩ් නැත්නම් ග්ලයිකොලික් ඇසිඩ් වගේ ඇසිඩ් එකක් භාවිත කරලා ඉන්න කෙනෙකුට මේක භාවිත කරන්න එපා. ගොඩක් මේවා සංවේදී ට්‍රීට්මන්ට් ඒක නිසා ගොඩක් ඉගෙනගෙන කරන්න ඕනේ ට්‍රීට්මන්ට්. දන්නේ නැතුව කරන්න එපා. දන්නේ නැතුව කරොත් එහෙම ගොඩක් ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝ කරන්ට් එකක් ප්ලස් මයිනස් කියලා මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය ඔරෙන්ජ් ජූස් එකක් මේකට පාවිච්චි කරනවා. ඔරෙන්ජ් ජූස් දාලා මේ දානවා නිකන් මේ ෆෘට් ජූස් එකක් හදනවා සලාඩ් එකක් හදනවා ස්කින් එක උඩින් අදලා ඊට පස්සේ කස්ටමර් ගෙදරට ගියාට පස්සේ ඉතින් අනාගතන කකා ඉන්න තමයි වෙන්නේ ස්කින් එක අරන්. එතකොට හරි ප්‍රශ්නයක් ඇති වෙනවා මේ ඔරෙන්ජ් ජූස් එකම දාලා ඉන්නත් එහෙම ඔරෙන්ජ් ජූස් එකම බොන්න තියෙන දේවල් ඒ ඔරෙන්ජ් ජූස් මේ ස්කින් එකට දානකින් වලකින්න. ඒකට තමයි කොස්මෙටික් තියෙන්නේ. ඒක නිසා ගොඩාක් දුරට කොස්මෙටික් පාවිච්චි කරන්න මූණට කරන ට්‍රීට්මන්ට් එකෙන්. අනිත් එක තමයි මේ මැෂින්ස් වල කරනකොට ඉතා පරිස්සම් වෙන්න සංවේදී වෙන්නට ඕනේ. ඉතින් අපිට ගියොත් එන්නේ ගොඩක් දැන් මේ අය මම මේ කොමඩෝජෙනික් කියන කිව්වේ කියන්නේ තේරුම ගොඩක් තාක්ෂණයෙන් වැඩි පෙප්ටයිඩ් තව තියෙනවා පෙප්ටයිඩ් කියලා. ඉතින් අපේ ප්‍රොඩක්ට් එකට ගියොත් එන්න එල්බෝප් එකේ ඩිබිබිලානෝ වගේ ප්‍රොඩක්ට් එකට ගියොත් එම ඔයාලා ගොඩක් ඒකේ සඳහන් කරලා තියෙනවා මේ පෙප්ටයිඩ් කියන එක කොමඩෝජෙනික් කියන එක පැරබින් ෆ්‍රී පැරබන් ෆ්‍රී ඒ වගේ දේවල් ගොඩාක් දුරට සඳහන් කරලා තියෙනවා ප්‍රොඩක්ට් වල. ඒ කියන්නේ සමට අයිත් කරන කිසිම දෙයක් අඩංගු නැති ප්‍රොඩක්ට් එක තමයි ගොඩක් වෙලාවට ඔබ තෝරා ගන්නට ඕනේ. මම හිතනවා මේ දමින්ද මේකේ සරල
මේ ගැලවෙන මැෂින් එක ගැන ගොඩක් අයිඩියා එකක් එන්න තියෙනවා. ගැලවෙන මැෂින් එක නම් මෙතන උගන්වන්නට බෑ. ඒක ප්‍රායෝගික දැනුමක් දෙන්නට ඕනේ. ඒව අනිත් එක මේ උගන්වන්නෙත් නෑ. ඒක නිසා මේවා වල ඉගෙන ඔන්ලයින් එකකින් ඉගෙනගෙන ගැලවෙන මැෂින් කරන්නට යන්න එපා. හරි? අපි මෙතන දෙන්නේ යම් කිසි දැනුමක් විතරයි දෙන්නේ. දැනුමක් දෙනවා. ඊට පස්සේ ඔබ ඒ දැනුම අරගෙන ප්‍රායෝගික මට්ටමේ සමහර දේවල් කියන්නේ කොස්මෙටික් එකක් කොහොමද පාවිච්චි කරන්න ඕනේ ඒ වගේ දේවල් ඉගෙන ගන්න. අනිත් ඒකට පිම්පල් එක තියෙනකොට අපි ට්‍රීට්මන්ට් කරන්නට ඕනේ. පිම්පල් තියෙන කෙනෙකුට කවදාවත් ෆේෂියල් එකක් තෝරගන්න එපා. පිම්පල් එකක් තියෙන කෙනෙකුට ගොඩාක් දුරට ඔබ කරන්නට ඕනේ ක්ලීන් අප් එක තෝරගන්නට. ඉතින් ඉස්සල්ලා මුලින්ම ට්‍රීට්මන්ට් 3ක් විතර. ඒ කියන්නේ පළවෙනි සත්කාර 3ම ක්ලීන් අප් එකක් වේ යුතුයි. අනිවාර්යෙන් පළවෙනි ට්‍රීට්මන්ට් 3ම ඔබ ක්ලීන් අප් එකක් විතරයි කරන්නට ඕනේ. ඊට පස්සේ ඔබට පුළුවන් සම ඇනලයිස් කරලා, ඒ කියන්නේ චෙක් කරලා, ඒ කියන්නේ ඔයිල් එකේ තත්ත්වය, ඊට පස්සේ පිම්පල් එන ප්‍රවණතාවය, ඒ කියන්නේ පිම්පල් එක කරපුවම පිම්පල් එක නවතින්නේ නැහැ. යම් කිසි කාලයක් ගන්න පිම්පල් එක. ඒ කියන්නේ සමගෙන අතුලටම ඉගෙන ගන්නකොට ඒ වගේ දේවල් ඔබට ඉගෙන ගන්නට පුළුවන්. එතකොට පිම්පල් එකේ ප්‍රවණතාවය. ඉතින් මම ලේසියෙන් කියන්නම් පිම්පල් එකට කරන්න ඕන ඉස්සල්ලාම ට්‍රීට්මන්ට්. ගොඩක් කට්ටිය තෝරගන්න ෆේෂියල් එක කියන. ගණන් වැඩිම ගන්න පුළුවන් කියලා ෆේෂියල් එක තෝරගන්නවා. ඊට පස්සේ වරද්ද ගන්නවා. ඊට පස්සේ ඒ කස්ටමර්ව නැති කර ගන්නවා. එතකොට ඉතින් ක්ලීන් අප් එකක් වගේ කරොත් එimhe ගොඩාක් දුරට සාර්ථක ප්‍රතිඵලයක් අපිට ගන්නට පුළුවන් පිම්පල් එකේ. ඒ වගේ මම කිව්වා තෝරගන්න ඕන ප්‍රොඩක්ට් එක මොකද්ද? අපි කොහොමද නිවැරදිව ඒ ෆේෂියල් එක කරන්න ඕනේ. කියන්නේ මසාජ් එක කරන්න. ඊට පස්සේ අපි එක්ස්ට්‍රැක්ටර් එකක් පාවිච්චි කරලා ගොඩක් සලුන්සල පිම්පල් එක කරන්න අපි භාවිත කරන ටූල් එක තමයි එක්ස්ට්‍රැක්ටර් එක. කවදාවත් මේ කෙලින් අතර භාවිත කරන්න එපා මූණේ. පිම්පල් එක කඩන්න. කෙලින් අතර භාවිත කරන්න එපා. ඒ ටූල් එක අල්ලනකොට මේ 45 ඩිග්‍රී එකේ ඇන්ගල් එකකින් තමයි අල්ලන්න ඕනේ. පොඩ්ඩක් ස්ලාන්ට් කරලා මේ විදිහට ඒ කියන්නේ ගොඩාක් බර දෙන්නට එපා පිම්පල් එකට. අරි සිමි වැඩි වෙලාවක් කරගෙන පිම්පල් එක අයින් කරන්න බලන්න. ගොඩාක් දුරට ඔයිල් ස්කින් නම් පිම්පල් එන්න කලින් වයිටස් ඩැකට්ස් වගේ දේවල් තමයි ඇති වෙන්නේ. ඉතින් ඒව හොඳටම අයින් කරන්න. ගොඩක් ක්ලීන් අප් එකකින් තමයි ඒ හැකියාවල් තියෙන්නේ අපිට ට්‍රීට්මන්ට් කරන්න. ෆේෂියල් එක කරොත් ගොඩක්ම මසාජින් ක්‍රමවේදයට අනිත් සත්කාර වලට යන නිසා ගොඩක් දුරට මේක තෝරගන්න ක්ලීන් අප් එක වගේ දෙයක්. අනිත් එක තමයි ක්ලීන් අප් එකත් එක්ක කරනවා නම් ගොඩාක් දුරට මේ ගල්වැනික් මැෂින් ඒ වගේ තාක්ෂණික දේවල් යූස් කරමින් වලකින්න. ගොඩාක් සත්කාර කරනකොට ඒක බේසික් ට්‍රීට්මන්ට් විදිහට මේ ක්ලීන් අප් එක කරන්න බලන්න ෆේෂියල් එක කරලා. ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමේ අපිට සමක් හම්බුනොත් විතරක් අපි මේ තාක්ෂණික ක්‍රමයේදී කියන්නේ ගල්වැනික් මැෂින් එකක් වුණා අයි ෆ්‍රීකවන්සි. අනිත් එක තමයි මම කියන්නේ මේ ගල්වැනික් මැෂින් එකත් එක්ක ඔබ බලන්න නැති ආගන් නියෝන් කියන අයි ෆ්‍රීකවන්සි එකක්. කියන්නේ අයි ෆ්‍රීකවන්සි එකක් ඉලෙක්ට්‍රෝඩ් එකක් බලන්න නැති සමහර මැෂින්ස් වල අනිවාර්යෙන් තියෙනවා මේ ගල්වැනික් මැෂින් එකත් එක්ක. අනිවාර්යෙන් පිම්පල් ට්‍රීට්මන්ට් එකක්. ඒ කියන්නේ ක්ලීන් අප් එක කරාට පස්සේ මේ ආගන් කියන ඉලෙක්ට්‍රෝඩ් එක තමයි ඔබ භාවිත කරන්න ඕනේ. මේ ක්ලීන් අප් එකකින් පස්සේ මේ නියෝන් කියන එක භාවිත කරන්න. නියෝන් කියන්නේ අපි බවුලම් භාවිත කරන අර ඔරෙන්ජ් කලර් එක. ඒක භාවිත කරන්න එපා පිම්පල් එක ඔබින් වැරදි. ආගන් කියන එක ඒ කියන්නේ පර්පල් කලර්. පර්පල් කලර් ඉලෙක්ට්‍රෝඩ් එක තමයි ගොඩක් භාවිත කරන්නට ඕනේ. ඒකෙන් තමයි පිම්පල් එකට අපි ට්‍රීට්මන්ට් කරද්දී භාවිත කරන ටූල් එක. ඒකේ අර UV කිරණ එන ප්‍රමාණය ඉතා අඩුයි. මේ නියෝන් කියන එක පාවිච්චි කරොත් එම ගොඩක් පිම්පල්ස් කළු වෙන්නේ. අර ට්‍රීට්මන්ට් කරලා ආව ගොඩක් කට්ටියගේ මූණවල අර තිත් වගේ තියෙන හේතුව මේ නියෝන් කියන මේ ටූල් එක පාවිච්චි කරන එක. දැන් අපිම වරද්ද ගන්නවා. ඊට පස්සේ ක්ලයන්ට් ඇවිල්ලා මොකද්ද මේ පැච් වගේ තියෙන්නේ? ඒ වගේ දෙයක් වෙන්නේ මේ නියෝන් එකක් පාවිච්චි කරන නිසා. එතකොට ගොඩාක් වෙලාවට ආගන් එක පාවිච්චි කරලා කියන්නේ පර්පල් වර්ණ. ඒ කියන්නේ පර්පල් කලර් එක පාවිච්චි කරලා හයි ෆ්‍රීකවන්සි එක. ඒ වගේ කළු තිත් වෙන්නේ නැහැ. අනිත් එක තමයි පිම්පල් එකක් ඇවිල්ලා තුවාලයක් වුණේ ගමන් ඕනම බියුටිෂියන්ලා කරන වැරදි වැඩක් තමයි මොකක් කරේ ආවම අයිස් කැටක් ගෙනලා තියන්න ඕනේ. අයිස් කැටක් ගෙනලා තියන්න එපා. කවදාවත් පිම්පල් එකට ට්‍රීට්මන්ට් කරද්දී මොන ට්‍රීට්මන්ට් කරලා වරද්දා ගත්තා වුණා අයිස් කැටක් තියන්න එපා. ගොඩාක් වෙලාවට අයිස් කැටක් ගොඩාක් වෙලාවට තිබ්බම වෙන්නේ
එතන ෆ්‍රීස් වෙලා කළු පැල්ලමක් හිටිනවා. කළු පැල්ලමක් හිටියොත් එහෙම ඊට පස්සේ ඒකම කා ගන්න ගොඩාක් දේවල් කරන්නට වෙනවා. හරි ඒක නිසා ගොඩාක් කලවා අයිස් කැටයක් තිබ්බට කමන්න අයිස් කැටයක් ගොඩාක් අල්ලන් ඉන්න එපා. එතකොට ඒකේ නෙගටිව් රිසල්ට් එකක් තමයි එන්නට බලන්නේ. ඉතින් අපි බැලුවා සාමාන්‍ය ට්‍රීට්මන්ට් එකක් තෝරගන්න ඉස්සෙල්ලා ගොඩාක් සමගන සැලකිලිමත් වෙන්න ඕනේ. කොස්මෙටික් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි කරන ෆේෂියල් එක ගැන දැනුමක් ගන්නට ඕනේ. ඊට පස්සේ ක්ලයන්ට් ගේ ස්කින් ටයිප් එක බලා ගන්නට ඕනේ. තව කොච්චර වෙලාවක් තියෙනවද දන්නේ? ඔව් තව විනාඩි 10ක් වගේ තියෙනවා. දැන් අපි කතා කරමු ඊට පස්සේ කොස්මෙටික් එක තෝරගන්න කලින්. දැන් සාමාන්‍ය ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා. දැන් අපි ඩ්‍රයි ස්කින් එක ගැන ගොඩාක් කතා කරා. දැන් ඔයිලි ස්කින් එක ගැන කතා කරා. දැන් ඩ්‍රයි ස්කින් එකට ට්‍රීට්මන්ට් එකක් කරනකොට අපි බැලුවා ගොඩාක් ආලේපනය ක්‍රීම් බේස් ආලේපනයක් භාවිත කරන්නට ඕනේ කියන එක. එතකොට දැන් ස්ක්‍රබ් කරනකොට මම කිව්වා දැන් ඔයිලි ස්කින් එකක් වගේ ස්කින් එකට ස්ක්‍රබ් කරනකොට භාවිත කරන්න ඕනේ ඉතාසියුම් ග්‍රැනුවල්ස් වගේ එකක්. අනිත් එක තමයි මේ ගොමාජු වගේ ස්ක්‍රබ් එකක් භාවිත කරන්න ඕනේ. ඉතින් ඔබට ආව නම් මේ ඩ්‍රයි ස්කින් කෙනෙක් આવොත් මේ ස්ක්‍රබ් එකට වාතෝර ගන්නට ඕනේ. ක්‍රීම් බේස් ස්ක්‍රබ් එකක් භාවිත කරන්න පුළුවන්. නැත්නම් සැලිසිලික් ඇසිඩ් නැත්නම් ග්ලයිකොලික් ඇසිඩ් තියෙන සංයෝගයක් තියෙන ස්ක්‍රබ් එකක් භාවිත කරන්නට පුළුවන්. එතකොට ඔයාලට යන්න බෑ ලයිම්ද ලෙමන්ද නැත්නම් ගොඩාක් ඔයිල් අඩු කරන්න පුළුවන් සෝපි ජෙල් බේස් ගොඩාක් කටි මම දැකලා තියෙන ජෙල් බේස් එකක් දාන්න ඩ්‍රයි ස්කින් එකට. ජෙල් බේස් දාන්න මෙපා ඩ්‍රයි ස්කින් එකට. තවත් ඩ්‍රයි වෙන ප්‍රවණතාවය වැඩි වෙන්නට පුළුවන්. එතකොට මම ඩ්‍රයි එකේ පොඩ්ඩක් මිදෙන්න. තව පොඩි කාරණා මට කියන්නට අමතක වුණා. දැන් පිම්පල් එකක් ගත්තොත් එම ඔබ දකින්නේ පිම්පල් මූණේ විතරක් නෙවෙයි එන්නේ. ගොඩාක් දුරට පිටෙත් එනවා නේද? පිටෙත් එනවා, චෙස්ට් එකෙත් එනවා, සමහර බෙල්ලෙත් තියෙනවා, ඔළුවෙත් තියෙනවා, ගෙඩි වගේ තියෙනවා. සමහරලාට කරගන්න ට්‍රීට්මන්ට් නැතුවම තරම්. ඒ කියන්නේ කාටවත් අවබෝධයක් නැහැ මේ වගේ පිම්පල් එකක් එන්නේ මොකක්ද? මේක පිම්පල් එකක්ද නැත්නම් මොකක් හරි ගෙඩිද නැත්නම් මොකක් හරි ඇතුලේ අපේ ක්‍රියාවලියෙන් ඇතුලේ දෙයක්ද කියලා බැලුවොත් ඒක ඒ පිම්පල් එකක් ඇදෙන්නේ පොරක් ඉවර වෙනවා. කොටිනනේ පොරක්. හරි. එතකොට අපි ඉස්සෙල්ලා අපි බලන්න පුළුවන් පිම්පල් ඇක්නි ෆංගල් ඇක්නි සමාගෙන ට්‍රීට්මන්ට් කරද්දී ගොඩාක් දුරට ගොඩාක් දේවල් අපි දැනගෙන ඉන්නට ඕනේ වෙන්නේ. නිකන් ආවට කියලා ෆේෂියල් කරන්නට බෑ. ඒකයි අපිට වරද්දගන්නේ. ප්‍රොඩක්ට් එකක් විතරක් නෙවෙයි. දැනුමක් තියරි අපි කොච්චර සර්ටිෆිකේට් කියන්නේ කරන්න ප්‍රායෝගික දැනුමක් නැත්නම් අපිට. එතකොට සම ගැන කතා කරනවා නම් අවුරුදු ගණන් කතා කරගෙන යන්න පුළුවන්. ට්‍රීට්මන්ට් ගැන කතා කරොත් එහෙම 20ක් 30ක් 40ක් වගේ සාමාන්‍යයෙන් සලූන් එකේ කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් වල තියෙනවා. එතකොට මේක ප්‍රායෝගික අධ්‍යයනයෙන් අනිවාර්යෙන් ඕනේ. ඒක ගන්න මේ තියරිකලි අරගෙන. එතකොට පිම්පල් එක සාමාන්‍ය මට්ටමේ ඔබට දන්නවා පිම්පල් එක නම් පිම්පල් එක. පිම්පල් එක වාගාතක් තියෙනවා කිව්වා. ඒ ගැන අපි පස්සේ වෙලාවක බලමු. එතකොට ඇක්නි එක අපි දෙකට කරන්න පුළුවන් මයිල්ඩ් ඇක්නි, මොඩරේට් ඇක්නි. ෆංගල් ඇක්නි එක ගොඩක් පිටේ නැත්තම් මේ ඔළුව වටේ සාමාන්‍ය චුටි ඉලුනේ බිබිලි වෙනවනේ. මේ ඔළුව වටේ නැත්තම් පිටේ මේ ආරිය වගේ නැත්තම් චෙස්ට් එකේ මේ ආරිය වගේ එන ඇක්නිස් වලට. ඒ කියන්නේ පිම්පල්ස් වගේ එන ඇක්නිස් වලට තමයි අපි කියන්නේ ෆංගල් ඇක්නි කියලා. එතකොට අපි මේ තුනටම එක වගේ ට්‍රීට්මන්ට් කරන්න බෑ. ඇක්නි නම් අපි වෙනම ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනේ. පිම්පල් නම් අපි වෙනම ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනේ. ෆංගල් ඇක්නි නම් වෙනම ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනේ. ඉතින් ඇක්නි කිව්වම ඔයිලි ස්කින් කිව්වම අපි සලූන් එකේ කරන වැඩක් තමයි ඔක්කොටම එකක්. ඔක්කොටම කරන්නේ. මෙයාට කරන්නේ එකම ට්‍රීට්මන්ට් එක, මෙයාට කරන්නේ එකම ට්‍රීට්මන්ට් එක, මෙයාට කරන්නේ එකම ට්‍රීට්මන්ට් එක. එතකොට අපිට රිසල්ට් එකක් ගන්නට බෑ. එතකොට මම මේ ඔබට මේ දෙක, ඒ කියන්නේ මේ පිම්පල් එක ඇක්නි එකයි ගන්න නිසා මම යන්න මේ ෆංගල් ඇක්නි එක. කියන්නේ ඔබලා ආව නැති මේ ෆංගල් ඇක්නි එකක් එන්නේ කොහොමද කියන එක. මේ ෆංගල් ඇක්නි එකක් එන්නේ ඩැන්ඩ්‍රෆ් එකේ. කියන්නේ කිස්සෝරේ තියෙනවා නම් විතරයි. ගොඩාක් වෙලාවට නැත්තම් ඔයිලි බේස්, ඒ කියන්නේ ස්කල්ප් එකේ ගොඩාක් ඔයිලි තිබුණොත්, ඔයිල් තියෙන ස්කල්ප් එකක් තිබුණොත් යාට ඩැන්ඩ්‍රෆ් එක ඇදෙන ප්‍රවණතාවයක් තියෙනවා. මේ ඩැන්ඩ්‍රෆ් එක ඇදුනම මේ ඩැන්ඩ්‍රෆ් එක ඇදෙන්නේ මේක ඊස්ට් කියන ෆංගල් එක. හරිද? මේ ෆංගල් එකට වැඩෙන්නට ගොඩාක් වෙලාවට ඔයිල් එකක් ඕනේ. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි සලෝන් එකේ කවදාවත් මේ වගේ ඩැන්ඩ්‍රෆ් තියෙන එක්කෙනෙකුට ඔයිල් මසාජ් කරන්නට
එපා. ඔයිල් මසාජ් කරන්නට ගියොත් එහෙම මේ ඩැන්ඩ්‍රොෆ් එක වැඩෙන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ මේ ඊස් කියන මේ ෆංගල් එක ඔයිල් එකෙන් තමයි ගොඩාක් දුරට වැඩෙන්නේ. ඒක ඔයිල් මසාජ් කරනවා නම් ඔයිල් මසාජ් කරාට පස්සේ අනිවාර්යෙන් ඔළුව සෝදලා යවන්න ෂැම්පූ එකේ. හොඳ ෂැම්පූ එකකින් හොදලා යවන්න. නැත්නම් මේ ෆංගල් එක ඇදෙන ප්‍රවණතාවය වැඩි. මේ ෆංගල් ඒ කියන්නේ ඊස් කියන මේ ෆංගල් එකෙන් තමයි මේ පිටේ තියෙන ඔය පිම්පල් එක ඒ කියන්නේ ඇක්නි එක ඇදෙන්නේ. මේ ෆංගල් එක නැති වෙන්නම ඕනේ ඒ පිම්පල් එක යන්න. මේ ට්‍රීට්මන්ට් එක හරියන්නේ නැහැ. මේ ට්‍රීට්මන්ට් එක හරියන්නේ නැහැ. මේ ෆංගල් ට්‍රීට්මන්ට් එක. ඉතින් ඇන්ටි ෆංගල් ට්‍රීට්මන්ට් එකක් තමයි කරන්නට ඕනේ. පිටේ තියෙන මේ පිම්පල් එකටයි මේ ඔළුව ඒ කියන්නේ නළලේ වටේම තියෙන චුටි වගේ බිබිලි තියෙනවනේ. ඒවට කරන්නත් ඕනේ මේ ඇන්ටි ෆංගල් ඇක්නි තමයි කරන්නට ඕනේ. ඔබ සමහරවිට ඇක්නි ට්‍රීට්මන්ට් කරලා බලන්නට ඇති මේක නවත්ත ගන්නම බෑ. දැන් සමහර කට්ටිය පිට ස්ක්‍රබ් කරනවා ඒ වගේ දේවල් කරනවා. ඉතින් මම හිතනවා ඔබට බොහෝ දේවල් තේරෙන්නට ඇති අද කොස්මෙටික් එක කොහොමද තෝරගන්නේ සාමාන්‍යයෙන් අපි ඔයිලි ස්කින් එක නම් කොයි විදිහටද තෝරගන්නේ කොයි වගේ මේ ප්‍රොසීජර් එකකටද යන්න ඕනේ අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා හැබැයි කතා කරන්න කාලෙ මදි ඉතින් යලි දවසක අපි අමු වෙමු කියමින් තමින්දට මම ආරාධනා කරනවා මේකේ මේ වැඩසටහනේ නිමාව බොහොම ඉස්සුජේ අද මම හිතන්නේ 45කට ආසන්න කාලයක් අපිට කරන්න වෙලා ගියා දන්නේ නැහැ. කතා කරන් ඉන්නකොට වෙලා යනවා. ගොඩක් කරුණු තියෙනවා. ඒ නිසා වෙලා ගියා දන්නුන්නේ නැහැ. ගොඩක් අය සමහර නිෂ්පාදන ගැන අහලා තිබුණා. ඒකේ ප්‍රශ්න කරන්නේ නැහැ. මොකද මේක අපිට නිෂ්පාදන ගැන කතා කරන්න බෑ. අපිට කතා කරන්න පුළුවන් එකම නිෂ්පාදන වල මෙන්න මේ විතරයි. ගොඩක් එනමු අපේ සරණවල් කියන එක සහ ඩිබි මිලානෝ ලූසියලෝ ඇල්ෆපෆ් කියන නිෂ්පාදන ටික විතරයි අපිට කතා කරන්න පුළුවන්. ඒකෙන් බාහිරව අපිට ලැබෙන ප්‍රශ්න අපිට වලට පිටු දෙන්න බෑ. ඔව් අනිත් එක තමයි අනිත් නිෂ්පාදකයි මම මාකට් එකේ දෙන නිෂ්පාදන එකකවත් මගෙන ගොඩාක් ප්‍රශ්න අසා තිබ්බා මේක ගන්න පුළුවන් දරක ගන්න පුළුවන් මේක හොඳයි දරක හොඳයිද කියලා. මට නිෂ්පාදනය ගැන කතා කරන්නට බෑ. ඔබට කතා කරන්න පුළුවන් ඔබ හරිමකට යවා ගන්නට නැත්නම් බියුටිෂියන් කෙනෙක් නම් ඔබට හරි ෆේෂියල් එක කරා ගන්න පුළුවන් ආකාරය ගැන අපිට ඇල්ෆා අපි කරන්නේ ඔබ අරිමකට දෙන එක විතරයි. අපිට කියන්න බෑ අපේ ප්‍රොඩක්ට් එක ගන්න නැත්නම් අර ප්‍රොඩක්ට් එක ගන්න නැත්නම් මේ ප්‍රොඩක්ට් එක ගන්න කියන එකට මට යන්නට බෑ. ඒක වැරදි. අනිත් නිෂ්පාදනය කියන්නේ නිෂ්පාදනය කරන ඕනම කම්පැනියක් හරි දේ තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් අපි බලන්න ඕනේ හරි දේ තෝරගන්න නේද? අපි කොහොමද නිෂ්පාදනවල විවීමේ අරමුණක් මෙම වැඩසටහන් මාලාව තුල නැහැ. මම හිතන්නේ දවස් 4ක් මේ කතා කරා මෙතන. මේ දවස් 4ම කතා කරන දවස්වල අපේ නිෂ්පාදන ගැන කිසිම සඳහනක් කරේ නැහැ. ඉතින් අපේ නිෂ්පාදන ගැන මොන ප්‍රශ්නයක් තිබුණොත් ජේට යොමු කරන්න ජේට දුර්ලභ ආදී ඒකත් එක්කම අපේ සරණවල් ඇප් එකේ ලින්ක් එක අපි කමෙන්ට් එකක් විදිහට යොමු කරනවා. රූපලාන ශිල්පී කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා අපේ නිෂ්පාදන ගැන සොයලා බලන්න පුළුවන්. නිෂ්පාදන වල ඉගෙන ගන්න බලන්න පුළුවන්. ඔව් තමයි ගිය පාර කාලා තිබ්බා මේ Facebook එකේ page එක එච්චර පැහැදිලි නෑ කියලා සමහර කට්ටිය J චන්ද්‍රන් JAYCHANDRAN කියන Facebook එකෙන් මගෙන් තමයි මම ඔබ අමු වෙනවා නම් අමු වෙන්නට ඒක මගේ පෞද්ගලික Facebook දිනම නැත්නම් ඔබට යන්න පුළුවන් ඇල්ෆා ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා කියන Facebook පිටුව සමග අපිත් එක්ක රැඳී සිටින්න පුළුවන්. ඒකට ප්‍රශ්න යොමු කරන්නත් පුළුවන්. ඔබ දුරකථනය මගින් සම්බන්ධ වෙනවා නම් 0.811 කියන අංකයට ඔබ අමතමක් දුන්නොත් ඔබගේ ප්‍රශ්න ගැටලු ඇල්ෆා විතරක් නෙවෙයි ඕනම ඔබට තියෙන ස්කින් සම්බන්ධව තියෙන ගැටලු අපි නිරාකරණය කරනවා. සියලුම ගැටලු. ගෙදර ප්‍රශ්න ගැටලු කොස්මෙටික් ගැන තියෙන ප්‍රශ්න අපි නිරාකරණය කරනවා. ඉතින් මේ විසුද්ධිවන්ත ඉන්නෝනේ අපේ ඇල්ෆා සාසරණ ඩායග්‍රෑම් CEO ශාම්සින් මේ වැඩසටහන දිගින් දිගටම කරගෙන යනවට. ඉතින් මම හිතන්නේ සති කිහිපයක විරාමයක් ජේට ලැබෙනවා ඉදිරි කාල සීමාව තුළ. ඊට පස්සේ වෙනත් පාඩම් මාලාවකින් අපි ජේත් එක්ක මුණ ගැහෙනවා. අපි අමුගෙමු අමතක කරන්න එපා ස්කින් එක ගැන. ස්කින් එකේ ගොඩාක් කාරණා අපිට කතා බහ කරන්න තියෙනවා. අපි දුන්න මේ ප්‍රායෝගික ඒ කියන්නේ තියරිකලි අත්දැකීමෙන් ඔබ ප්‍රායෝගික අත්දැකීමක් ගන්න විතරම අපි එන්න අලුත් දේවල් එක්ක අලුත් දේවල් කතා කරන්න. හරි ඔබට සියලු දෙනා සෝදරසක්. සෝදරසක්. බොහොම ස්තුතියි. එන බොහොම ස්තුතියි.